හොඳයි සාදු 2021 වසරේ පෙබරවාරි මාසයේ 13 වෙනිදා භාවනා වැඩසටහන තුන්ලොවක් සනසාලු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ප්‍රඥාවන්ත පින්වතුනි, නිර්වාණය නැමැති ඉලක්කය ලබා ගැනීමටයි මේ සියලු දෙනාම උත්සාහවත් වෙන්නේ. නිර්වාණය නැමැති ඉලක්කය ලබා ගන්නට. නිර්වාණය කියන වචනය කිව් සැනින්ම තමන්ගේ මනසට නැගෙන්නට ඕනේ ලබන ආත්මෙදී උපදින්නේ නැහැ කියන කාරණාව නෙමෙයි. ඊළඟ භවයේදී උපදින්නේ නැහැ කියන කාරණාව නෙවෙයි. බැඳීම් විරහිත නිදහස් මනස කියන කාරණාව. බැඳීම් විරහිත නිදහස් වූ මනස කියන කාරණාව. කිසිදු බැඳීමක් නොමැති නිරෝධ වූ මනස. නිරෝධ වූ මනස. නිර්වාණය කිව්වහම මතකයට නැගෙන්න ඕනේ. පින්නතුනි, ඇයි බැඳීම් අතර මනස තියෙන්නේ? ඇයි බැඳීම් අතර මනස තියෙන්නේ? තමන්ගේ නිසාවත් ඔබ විසින් නිර්මාණය කරගත්ත ලෝකේ නිසාවත් ආගම ජාතිය නිසාවත් නෙවෙයි. බැඳීම් අතර මනස පවතින්නේ අවිද්‍යාව හේතු කොටගෙන. මූලික කාරණය තමයි අවිද්‍යාව. මූලික කාරණය අවිද්‍යාව. අවිජ්ජා පත්‍ය සංඛාරා. ඔබ යමක් සම්බන්ධයෙන් අවිද්‍යා සහගතව සංස්කාර විදිහට බැඳිලා නැත්නම් සංස්කාර විදිහට බැඳිලා යන්නේ දැනුවත්භාවය තුල තියෙන දුර්වලතාවය නිසා. දැනුවත්භාවය තුල තියෙන දුර්වලතාවය නිසා. එහෙම නැත්නම් පෙනීමේ දුර්වලතාවය නිසා. පෙනීමේ දුර්වලතාවය කියලා කිව්වේ පින්නතුනේ යමක් දෘෂ්ටිගතව දකිනවනම් සංකල්පයකට අනුව දකිනවනම් කිසියම් මතවාදයක් හේතු කොටගෙන දකිනවනම් ඒක පෙනීමේ දුර්වලතාවයක්. නිර්වාණය දකින්න නම් දැකීමේ තියෙන සියලුම දුර්වලතා මග හරින්න ඕනේ. දැකීමේ තියෙන සියලුම දුර්වලතා මග අරින්න ඕනේ.
කිසිම දෘෂ්ටියකට නොපැමිණ ලෝකයේ සමග ගනුදෙනු කිරීමේ හැකියාව ඔබට තියෙන්නට ඕනේ. ඉන්ද්‍රිය ලෝකයේ හරහා ඔබ සෑම වෙලාවකදීම නිර්මාණය කළේ පුද්ගල දර්ශනයක්. ඉන්ද්‍රිය ලෝකයේ හරහා ඔබ සෑම වෙලාවකදීම නිර්මාණය කළේ පුද්ගල දර්ශනයක්. පුද්ගලයා විසින් හඳුනා ගන්නා ඕනෑම දර්ශනයක් පුද්ගල දර්ශනයක්. ඒක දකින ස්වභාවය අනුව, අහන ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලයෙකු දකින කෝණයකින් අසන කෝණයකින් නිවන් දකින්නේ නැහැ. ස්ත්‍රියක් විදිහට නිවන් දකින්න බෑ. පුරුෂයෙක් විදිහට නිවන් දකින්න බෑ. එහෙමනම් අපට තේරුම් ගන්නට හැකියාවක් තියෙන්න ඕනේ පුද්ගලයෙක් හැටියට නිවන් දකින්න දරන උත්සාහය නතර කරලා අපි මේ පුද්ගලත්වය දුරු කරන්න ඕනේ කියන කාරණාව. ස්ත්‍රියක් විදිහට පුරුෂයෙක් විදිහට නිවන් දකින්නට උත්සාහයක් තියෙනවා නම් ඒ උත්සාහය අතහැරලා ගති විමුක්ත කරගෙන තමයි නිවන් දකින්න ඕනේ. ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළ ඒ අසහාය දර්ශනය ගති විමුක්ත වූ කෙනෙකුට පමණයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ගති විමුක්ත වූ අයෙකුට පමණයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඔබ තුල මේ මොහොතේදී ඔබ නොදැනුවත්වම ගතියක් නිර්මාණය වෙලා තියෙනවා නම් ගතිය කියලා කියන්නේ පින්නතුනි ඔබගේ දෘෂ්ටිය. ගතියක් නිර්මාණය වෙලා තියෙනවා නම් ඔබ යමක් උපාදානය කරගත්ත කෙනෙක්. එහෙම නැත්නම් මේ ලෝකයේත් එක්ක බැඳී ගිය කෙනෙක්. මමත්වයට එක්ක බැඳී ගිය කෙනෙක්. සෑම මොහොතකදීම ඔබ යමක් ග්‍රහණය කරන්නට උත්සාහ කරනවා. යමක් දකින්නට උත්සාහ කරනවා.
යමක් අහන්නට උත්සාහ කරනවා. රසයක් විඳින්නට උත්සාහ කරනවා. ආග්‍රහණයක් ලබන්නට උත්සාහ කරනවා. කයින් පහසක් ලබන්නට උත්සාහ කරනවා. මනස තුලින් වින්දනීය ස්වභාවයක් ගොඩනගා ගන්නට උත්සාහවත් වෙනවා. මේ සෑම අවස්ථාවකදීම මනස තුල ක්‍රියාත්මක වෙන්නේ ගති ස්වභාවයක්. ගති ස්වභාවය තුල වින්දනීය ස්වභාවයක්. ඒ නිසා ඔබට හැකියාවක් තියෙන්න ඕනේ ලෝතර බුදු පියාණන් වහන්සේගේ ඒ දර්ශනය තමන් තුළින් මතු කර ගන්නට නම් ඒ දර්ශනය තමන් තුළින්ම දකින්නට නම් තමන්ගේ මනස ලිහිල් කරලා ගති වලින් ඉවත් කරලා දෘෂ්ටි වලින් ඉවත් කරලා නිදහසේ පවතින්නට ඉඩ හරින්න. බලන්න පින්නතුනි මේ සියලුම දේවල් තියෙන්නේ තමන්ගේ සංඥාව තුළ. විඥාණය තුළ. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු ලෝකේ නොයෙක් දේවල් වලට අප්‍රමාණ විදිහට මොලේ වෙහෙසනවා. ඒ නිසා ශාස්ත්‍රඥයන් මනෝවිද්‍යාඥයන් ගණිතඥයන් වැනි සුවිශේෂී පුද්ගලයන් මේ ලෝකයේ තුල පහළ වෙනවා. මේ සියලුම දෙනා තමන්ගේ මොළය මෙහෙවන්නේ වෙහෙස කරවන්නේ ලෝකීය දැනුම් සම්භාරයක් වෙනුවෙන්. වචනයකට ගොනු කරන්නට පුළුවන් දැනුම් සම්භාරයක් වෙනුවෙන්. නමුත් නිර්වාණ ධර්මයේ තරම්
අතිසූක්ෂම ධර්මතාවයක්. වචනයකින් පැහැදිලි කරන්නට අපහසු ස්වභාවයක්. එක් කිසිදු විශේෂේත්‍රයක් තුල නැහැ. ඒ නිසා ඔබ අවධානයෙන්ම බලන්නට ඕනේ. අවදි කරගත් සිහියකින්ම බලන්නට ඕනේ. ඒක තමයි ඔබගේ විචක්ෂණ හැකියාව. විමර්ශනශීලී හැකියාව. පදනම් වලටපත් වෙන්නේ නැතුව මතවාද ඔස්සේ ගමන් කරන්නේ නැතුව ගති විමුක්ත කරලා අවදි කරගත් සිහියකින් තමන්ගේ විඥානයේ දෙසම තමන්ට බලන්නට පුළුවන් නම් විඥානයේ ගලාගෙන යාම තමන්ට දකින්නට පුළුවන් නම් කලින් සඳහන් කළ නිර්වාණය කියන ඉලක්කය ඔබට පහසු වෙනවා. පින්නතුනි දක්ෂ දුනුවායෙකුට ඈතින් තියෙන ඉලක්කයක් පෙන්නලා ඒ ඉලක්කයට විදින්න කිව්වොත් ආසන්නයට විදිනවා. ඒ ආසන්නයට විද්දට ඉලක්කයට විද්ද වෙන්නේ නැහැ. ආසන්නයට විදීම කියලා කියන්නේ එකක්. ඉලක්කයටම විදීම කියලා කියන්නේ තව එකක්. අපේ සමහර පින්නතුන් ඉන්නවා ධර්ම කරුණු ආසන්නව තේරුම් අරගෙන තමන් දරන මතය තුල තමන් සත්‍ය අවබෝධ කරගත්තා කියන නිත්‍ය පදනමක් තුල පිහිටලා කටයුතු කරන පිරිසක්. ඒ ආසන්න තේරුම් ගැනීම ධර්මයේ තේරුම් ගැනීම නෙවෙයි පින්නතුනේ. ඔරුවකින් හෝ පාරුවකින් එගොඩට ආසන්න වුණාට එගොඩ වූවා නොවේ. එනිසා නිවැරදි ආකාරයට අපි මේ ධර්මයේ තුල පිහිටන්න ඕනේ. ඔබේ ධර්මයේ දකින්නේ නැත්තේ
ධර්මයේ පවතින සැනසීම ඔබ තුලින් මතුවෙන්නේ නැත්තේ කුමන හෝ සංඥාවක ඇලිලා එහෙමත් නැත්නම් කුමක් හෝ සංඥාවක් සමග ගැටිලා මේ ලෝකයේ දිහා බලන්නට උත්සාහ කරන නිසා පින්නතුනි ඔබ ඇලිලා ඉන්න සංඥාව හඳුන ගන්න ඕනේ. ඇලිලා ඉන්න සංඥාව හඳුන ගන්න ඕනේ. ඒ හඳුනා ගැනීම තමයි ඊටාම වැදගත්. සංඥාව නෙවෙයි. හඳුනා ගැනීම. හඳුනා ගැනීම තුලම පවතින අවිද්‍යාවක් කියලා ඔබ තේරුම් ගත්තොත් ඔබ ප්‍රත්‍යක්ෂ කළොත් ඒ හඳුනා ගැනීම ඒ මොහොතේදීම අතහැරෙනවා පින්නතුනේ. අතහැරෙනවා. ඒ අතහැරීම තුලින්ම තමයි දර්ශනය මතුවෙන්නේ. එක වෙනත් විදිහකින් කියනවා නම් ඔබට යමක් අතහරින්නට අවශ්‍ය වෙන්නේ අල්ලගත්තොත් විතරයි. අල්ලා ගැනීම කියලා කියන්නේ සංඥාවල් රාශියක් හඳුනාගෙන ඔබගේ මනසේ තැම්පත් කරගෙන එක් අවස්ථාවන් වලදී ඒ සංඥාවෙන් සංඥාවට මාරු වෙවි ඒ සංඥාව තුළ පවතින උස්මිටි තැන් සොයමින් නිරර්ථක ලෙස කාලය ගත කිරීම. ඒ තුල තමයි ඔබට පීඩාව ගෙන දෙන්නේ. ඒ තුල තමයි ඔබට වේදනාව ගෙන දෙන්නේ. සංඥාව තුලින් හඳුනාගත් යමක් නැත්නම් අල්ලා නොගත් දෙයක් අතහැරීමට අවශ්‍ය නැත. අල්ලා නොගත් දේ තුල කිසිදු වේදනාත්‍රයක් නැත. ඒ දර්ශනය තුල ඔබ පිහිටන්න. පුද්ගලත්වයේ ඉක්මවා ගිය මොහොතේම ඔබ ධර්මයේ දකීවි. ඒ දැකීම තුල ධර්මයට අර්ථකථන දක්වන්නෙක් ධර්මයේ හොඳ නරක විමසන්නෙක් ධර්මයේ තුල පවතින සැප හෝ දුක පිළිබඳව විමසන්නෙක් ඉතිරි වන්නේ නැත. පෘථග්ජන මානසික ස්වභාවය තුල යමකින් යමකට බැඳී යන ස්වභාවය දිගින් දිගටම සංඥා ඔස්සේ ඇදී යන ස්වභාවය
පවතිනවා. පුද්ගල විඥාණයෙන් ඒ අවස්ථාවට එන ස්වરૂපය තවත් ස්වરૂපයකට අනුගත වීම, තවත් සංඥාවකට අනුගත වීම මොහොතින් මොහොත සිද්ධ වෙනවා. ඒක රායාසයේ තුල සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය පිළිබඳව ඔබ අවදියෙන් සිටිනවා නම් තමන්ගේ මනස નિરાයාසයේ තුලම ඒ සැහැල්ලුව දකිනවා. බලන්න පින්නතුනි, මේ සිත ඇතුළෙම සිටියේදී මේ මිනිස්සයා විවිධ ಜಾතිවල උපදිනවා. විවිධ ಜಾතිවල උපදිනවා. ඒ නිසා තමයි වෙලාවකට මිනිස්සෙක් වගේ හැසිරෙන්නේ. තවත් වෙලාවකට දෙවියෙක් වගේ හැසිරෙනවා. දෙවියෙක් වගේ හැසිරෙනවා. ඒත් එක්කම යක්ෂයෙක් වගේ හැසිරෙන අවස්ථාවලුත් තියෙනවා. තිරිසන් සතෙක් වගේ හැසිරෙන වෙලාවලුත් තියෙනවා. සමහර වෙලාවට පෙරේතෙක් වගේ හැසිරෙන වෙලාවලුත් තියෙනවා. ඔබට ඇස් දෙකක්, නහයක්, හටක්, හඳක්, බඩක්, කකුල් දෙකක්, අත් දෙකක් සහිතව උපන්නත් ඔබ නොදැනුවත්වම මේ සෑම වේශයක්ම ඔබ තුලින් ගොඩ නැගෙනවා. ඒක තමයි පෘථග්ජන මානසික ස්වභාවය. මේ සෑම જાතියකම උපදින්නේ ඔබට ඔබගේ සැබෑ ස්වභාවය හඳුනා ගන්නට බැරි වුණු නිසා. එක ස්වභාවයකට ඔබ කොටු වුණු නිසා. ඒක වැදගත්ම කාරණය තමයි ඔබ පුද්ගලත්වයේ තුලින් යමක් දකින්නට උත්සාහවත් වන සෑම මොහොතකදීම වරින් වර ඔබ තුලින් දේව ගති, යක්ෂ ගති, මනුෂ්‍ය ගති, പ്രേත ගති, තිරිසන් ගති මතුවෙනවා. ඒ විදිහට જાතියකට කොටු වෙලා බලද්දී ලෝකේ පවතින සැබෑ සත්‍ය පේන්නේ නැහැ. ලෝකේ පවතින සැබෑ සත්‍ය පේන්නේ නැහැ. සත්‍ය කියලා කියන්නේ කුමක්ද? ඔබ සොයාගෙන යා යුතුයි. සත්‍ය කියන්නේ කුමක්ද? ඔබ සොයාගෙන යා යුතුයි. නුවණින් විමර්ශනය කළ යුතුයි.
පින්නතුනි සත්‍ය කියලා කියන්නේ පුද්ගලයෙක් විසින් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි. පුද්ගලයෙක් විසින් නිම වූ දෙයක් නෙවෙයි. ඒක තමයි ඇති සැටිය. එහෙම නැත්නම් තත් ආකාරය. ඒ ඇති සැටිය එහෙම නැත්නම් පවතින ආකාරය පවතින ආකාරයෙන්ම දැනෙන්නේ තමන්ගේ විඥාණයෙන් නිදහස් වුණාම. තමන්ගේ විඥාණයෙන් නිදහස් වුණාම. විඥාණය එහෙම නැත්නම් දැන ගැනීම මම ලෙස ගත්ත නිසා තමයි ඔබ රැවටුනේ. එතකොට යමක් දැන ගැනීමම මම ලෙස ගැනීම වැරදි නම් ඒ තුල ඔබ රැවටුණා නම් ප්‍රහාණය කළ යුත්තේ එයමයි. යමක් දැන ගැනීම මම ලෙස ගැනීමම වැරදි නම් ඒ තුල ඔබ රැවටුණා නම් ප්‍රහාණය කළ යුත්තේ එයමයි. ඔබ විසින් සිද්ධ කරන්නේ ප්‍රහාණය කිරීමක් නොකර නැවතත් මම කියලා කෙනෙක් ධර්මයක් සොයාගෙන යනවා. නැවත වතාවක් මම කියලා කෙනෙක් ධර්මයක් සොයාගෙන යනවා නම් මනස નિરાයාසයෙන්ම මමත්වයේ තුල නැවත වතාවක් කොටු වෙනවා. සක්කාය දිට්ඨිය දුරු කරන්නට උපකාර වූ ධර්මයෙන්ම ඔබගේ සක්කාය දිට්ඨිය තර වෙනවා. සක්කාය දිට්ඨිය බර වෙනවා. ඔන්න පින්නතුනි ඔබේ රැවටීම. ඔන්න ඔබේ රැවටීම. ඔබ නොදැනුවත්වම ලෝකයේ තුල ඔබ රැවටුණා. ලෝකයේ තුල ඔබ රැවටුණා. බුදුරජාණන් වහන්සේ ඔය වචන වලින් දේශනා කළේ වචන ටික ඉගෙන ගන්න කියන එක නෙමෙයි. වචන ටික ඉගෙන ගන්න කියන එක නෙමෙයි. ඒ වචන වලට එහා තමයි බුද්ධ වචනය පවතින්නේ. තථාගත දර්ශනය පවතින්නේ. ඒක ඉස්මතු කරගන්න ඕන නිසා තමයි වචන යොදාගත්තේ. වචන යොදාගත්තේ. පින්නතුනි විඥාණය කියන එක සාමාන්‍ය මිනිසුන් දන්න මට්ටමට වඩා එහා අදහසක්.
ගැඹුරු අදහසක්. ඒ ගැඹුරු අදහස මතු කරගන්නට තමයි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙන්නේ. එක පින්නතුනි වචනේ සඳහන් වෙන්නේ නැහැ. වචනේට එහා දකින්න ඕනේ. වචනේට එහා. වචනේට එහා දකින්නකොට තමයි යථා ස්වභාවය ඔබට පැහැදිලි වෙන්නේ. අද පෘථග්ජන ලෝකේ මිනිස්සුන්ට වචන ඇහෙද්දී කරන්නෙම ඒව දැනගන්නට උත්සාහ කරනවා. අර්ථ වශයෙන් निराකරණය කරගන්න උත්සාහවත් වෙනවා. දැනුමක් වශයෙන් ලබන්නට උත්සාහවත් වෙනවා. බලන්න පින්නතුනි දැන ගැනීම මම ලෙස ගැනීම වැරදි බව දැන ගැනීම මම ලෙස ගැනීම වැරදි බව දකින්නට දීපු දර්ශනයම නැවත නැවත Taman දැනගන්නට වෙහෙසෙනවා. ඒ කාරණය ඔබ හොඳින් විනිවිද දකින්න. මේ විඥානය නිසා ඒ දැන ගැනීම සිද්ධ වෙන්නේ. දැන ගැනීම මම ලෙස ගත්තා නම් ඒක වැරදි පින්නතුනි. ඒක වැරද්දක් බව දකින්නට දීපු දර්ශනය තමයි තථාගත දර්ශනය. කොහොමද ඉතින් ඔබ දුකින් නිදහස් වෙන්නේ? මේ කරුණු කාරණා සියල්ල නිවැරදි කරගෙන මනසින් නිවැරදි කරගෙන බුද්ධ දේශනාවට සවන් දුන්නොත් ඔබට පුළුවන් දුකින් අත් මිදෙන්න. ධර්මයේ වැරදි නෑ. Taman ළඟයි වරද තියෙන්නේ. Taman ළඟයි. පින්නතුනි මේක විඥාණයෙන්ම කරන්නට ඕනේ අපූර්ව වැඩපිළිවෙලක්. ඒක පුදුමය දනවන අපූර්ව වැඩපිළිවෙලක්. පුදුමය දනවන අනුශාසනයක්. පුදුමය දනවන දර්ශනයක්. ඔබ මේ මොහොතේදී දේශනාවට සවන් දෙන ගමන් කුමක්ද කරන්නේ? කොහේද දිව යන්නේ? මොනවද සොයන්නේ? කාවද සොයන්නේ? කුමක්ද බලාපොරොත්තු? කුමක්ද අදිෂ්ඨානය? කුමක්ද ප්‍රාර්ථනය? මේ සියල්ල ඔබ ඔබෙන්ම විමසන්න. මනාකොට තේරුම් අරගෙන සියලුම ලෝකේ අනකිරීම නතර කරලා
තමන්ගේ අනකිරීම නතර කරලා නතරවන්න. මේ මොහොතේම නතරවන්න. මේ මොහොතේම නතරවන්න. අරමුණු ඔස්සේ සංකල්ප ඔස්සේ පීඩන ඔස්සේ දුවන මනස හඳුනා ගන්න. හේතු නොදක්වා නතරවන්න. ඔබ යම්කිසි ක්‍රියාවක් නතර කිරීම සඳහා යම්කිසි ක්‍රියාවකින් නිදහස් වීම සඳහා එවත් නැත්නම් යම්කිසි ක්‍රියාවක් කිරීම සඳහා හේතුවක් හොයනවා. හේතුව නිර්මාණය වෙන මොහොතේම තමයි ක්‍රියාව ආරම්භ වෙන්නේ. එහෙම නැත්නම් ක්‍රියාව නතර වෙන්නේ. හේතුව දක්වන්න එපා පින්නතුනි. හේතුව අනවශ්‍යයි. හේතුව නොදක්වන සෑම වෙලාවකදීම ඔබ තුල નિરાයාසය මතුවෙනවා. හේතු නොදක්වා නතර වෙන්න. පුද්ගලයාට ක්‍රියාවක් පැනවුවත් පුද්ගල ක්‍රියාවෙන් නිවත්වන්නට යම් පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැහැ. යම් පුද්ගලයෙකුට ක්‍රියාවක් පනවන්න පුළුවන්. පුද්ගලයෙකුට ක්‍රියාවක් පනවන්න පුළුවන්. ඒ වුණාට පුද්ගලත්වය අභිබවා යන ඉක්මවා යන ධර්මයක් තුල පුළුවන් කමක් නැහැ ක්‍රියාවක් පනවන්න. ක්‍රියාවක් පැනවෙනවා නම් පැනවෙන්නේ පුද්ගලත්වයට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කම්ම නිරෝධාය සංවත්තති කියලා. ක්‍රියාව නිරෝධ වුණා නම් ක්‍රියාව ඉක්මවා ගියා නම් ඔබ ඥාන දර්ශනයෙන් නැගී සිටිනවා. ඥාන දර්ශනයෙන් නැගී සිටිනවා. විඥාන දර්ශනය අවදි නොවෙන්නේ මමත්වයේ කියන අඳුරු වලාවෙන් වැසී පවතින නිසා. සෑම කෙනෙක් ළඟම ඒ සුවිශේෂී ඥාන දර්ශනය පවතිනවා. නමුත් මමත්වයේ තියෙන දැඩි අඳුරු ස්වභාවය නිසා ඝන අන්ධකාරය නිසා දැඩි අවිද්‍යාසහගත ස්වභාවය නිසා ඥාන දර්ශනය මතුවෙන්නේ නැහැ.
මමත්වයෙන් තොර වූ සිතට තමන් උපමා කරගෙන ආත්ම සංවේදීව හරි වැරද්ද තෝරා ගන්න පුළුවන් ඥාන දර්ශනයක් ඔබට පහළ වෙන්නේ සෑම වෙලාවකදීම මනස හඳුනා ගැනීම වලින් නිදහස් කරලා දැන ගැනීම වලින් නිදහස් කරලා නිරායාසය තුලම පවතින්නට ඉඩ හැරියොත් පමණයි. අන්ධ මිනිස්සෙකුට මග වරද්දන්න ගොඩාක් ලේසි වුණාට ඇස් පෙනෙන කෙනෙකුට මග වරද්දන්න අමාරුයි. ඇස් පෙනෙන අය අතර බුද්ධි මට්ටමින් අඩු කෙනෙකුට මග වරද්දන්න ලෙහෙසි වුණාට ඥානවන්තයෙකුට මග වරද්දන්න අපහසුයි. පින්නතුනි ඔබත් ඒ වගේ ඇස් ඇති අයෙකු වන්න. ආධ්‍යාත්මික ඇසත් බාහිර ඇසත් අවදි කරගන්න. පුද්ගලත්වයේ ඉන්ද්‍රයන් 6 අතහැර නව ඇසකින් ලෝ දකින්න. නව ඇසකින් ලෝ දකින්න. චක්කුං උදපාදී අලුත් ඇසක් ඉපදුනා. සිද්ධාර්ථ තාපසතුමන්ට තිබුණේ පුද්ගලත්වයෙන් අන්ධ වූ ඇසක්. පුද්ගලත්වයෙන් අන්ධ වූ ඇසක්. එතුමන්ට ලෝකය නිවැරදිව පෙනුනේ නැහැ. මතවාද පමණයි පෙනුනේ. හැබැයි මේ මතවාද තුල පවතින ගැටලුව මොහොතින් මොහොත දැක්කා. එනිසා මේ මතවාද ඉක්මවා යන දර්ශනය සොයාගෙන ගියා. දර්ශනය සොයාගෙන ගියා. සංගුණු ධර්මයක් හැටියට කිසිවෙකුට සොයාගත නොහැකිව තිබූ දර්ශනය උන්වහන්සේ සොයාගෙන ගියා. පින්නතුනි දැසින් නන්ද වුණත් නුවණින් නන්ද නොවි මේ ලෝකයේ දෙස බලන්නට පුළුවන් නම් මේ විශ්වීය දර්ශනය ඔබ තුල පහළ වනු ඇත. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.